නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මේ පින්වන්ත උදානේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයේ දුන පින්වන්ත වෙසක් මාසයේ අපි අද දවසෙත් ඔබව ඊටාම දයාවෙන් ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මුණ ගැහෙනවා. ඉතින් සම්බුදු සිතක ආශ්‍රය උතුම් සදහම් සාකච්ඡාව පිණිස කාලය සූදානම් කරගන්නයි අපේ සූදානම. අපට අනුකම්පාවෙන් ගරුතර මහා සංඝරත්නයේ වැඩම අවදාලා ඉතින් වැඩම කොට වදාලා අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පූජනීය මහා සංඝරත්නයේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒ සමගම අපි සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්නම්. මාර්තු මාස 2 වෙනි දිනට උපන් දිනයේ යෙදුන PH පියසීලී පින්වන්ත මහත්මියට ඒ වගේම ජනවාරි මාස 12 වෙනි දිනට උපන් දිනයේ යෙදුන උපාලි සුබසිංහ පින්වන්ත ස්වාමි පුරුෂයාට ජනවාරි මාස 8 වෙනි දිනට උපන් දිනයේ යෙදුන අබ්දල්ලා කල්පාගේ පින්වන්ත වැඩිමහල් පුතුණුවන්ටත් අප්‍රේල් මාස 25 වෙනි දිනට උපන් දිනයේ යෙදුන PH චින්ත සංජීව පින්වන්ත පුතුණුවන්ටත් යන හැම දෙනාගේම උපන් දින නිමිති කරගෙන නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ සෙත් පැතීමේ ආරමුණින් කොස්ගොඩවත්ත කපුවත්ත දෙනිපිටිය වැලිගම යන ලිපිනේ පදිංචි පින්වත් PH පියසීලී මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැම දිනාමත් පිනැති ඔබ හැම දිනාමත් කැටුව සදහම් සාකච්ඡා පිණිස අවසරය සූදානම් කරගනිමු. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි සම්බුදු සිතක ආශ්‍රය උතුම් සදහම් සාකච්ඡාව පිණිස කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත්ලු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. 2566 වෙනි සම්බුද්ධ වර්ෂය උදා වුණා. එහෙමයි. එතකොට මේ සම්බුද්ධ වර්ෂය ඉන්නේ සර්වඥයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ. ඒතර පිරිනුවම් පාලා 2555ක් සම්පූර්ණ වුණා. දැන් 2565ක් සම්පූර්ණ. එහෙමයි ස්වාමීනි. 66 තමයි ලැබෙන්නේ එතකොට. ඉතින් අපි ආරම්භ කළා ඒ සර්වඥයන් වහන්සේදා සම්බුදු නිතින් සසරේ බිරු මහා පාරමී බලයේ පිහිටා. එතකොට මේ සති සම්පජන්නේ පිහිටා බලයක් විදියට එදා චිත්තසංතානයේ ගොඩනැගිලා තිබුණු පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන උදාර දසබල ඥානය ගැන තමයි අපි කතා කරමින් හිටියේ. එතකොට මේ උදාර දසබල ඥානයේ ආශ්චර්ය බලන්න පින්වත්නි. එදා පිරිනිවන් මංචකේ එතකොට ශාස්ත්‍රුන් වහන්සේ සාල වෘක්ෂ දෙකක් මැද පනවල තිබුණු සයනේ ඉඳගෙන සැතපෙන ඉරියව්වෙන් එහෙමයි. මේ සොඳුරු දේශනාව 80 වයස් වෙද්දී සම්බුද්ධ කෘත්‍ය අවසන් කරපු ශාස්ත්‍රුන් වහන්සේ මේ කල්ප ගානකට පෙර මේ කුඩා නගරයක් වෙච්ච කුසිනාරාවේ පිරිනුවම් පාන්න එපා කියලා ආනන්දයන් වහන්සේගෙන් පිටවුණු වචනයට ආනන්ද එහෙම කියන්න එපා, ආනන්ද එහෙම කියන්න එපා කියලා මේ සොඳුරු කුඩා නගරය කියලා අද ලෝකේ දෙව් මිනිස් ලෝකයාගේ ඇස් දෙකට පේන ලෝකය වැරදි බව එදා
සර්වඥයන් වහන්සේ මේ ඉඳලා දේශනා කරපු නිසා අපිට දකින්න පුළුවන්කම තියෙනවනේ. එහෙමයි. හරි පුදුමයි. මට ඉතින් පුදුම හිතුණා අපි අහපු දෙයකින් දැකපු දෙයකින් කොච්චර අපි පරිස්සම් වෙන්න ඕන දෙකපාරට තීරණ ගන්න නැතුයි. එහෙම නේද? දැන් මේ සම්බුද්ධ ශාසනයේ සිහියෙන් අග්‍රය, උපස්ථානයෙන් අග්‍ර, ධර්මයේ දරා ගැනීමෙන් අග්‍ර උපස්ථායකයන් වහන්සේ මේ දැකපු ඇස් දෙකට දැකපු ලෝකේ සර්වඥයන් වහන්සේ තමයි නිවැරදි කරන්නේ. ඉතින් ඒ ශ්‍රාවකයොත් එක්ක බලද්දී අපි කවුද? නැද්ද? අපි කවුද? එතකොට බලන්න එතන එහෙම එකේ අපි තව කොච්චර පරිස්සම් වෙන්න ඕනද? යමක් ගැන යම් විනිශ්චයක් දෙනකොට. එහෙමයි. ඒ නිසා පින්වත්නි අපි ඇහින් දැකපු දේවල්, කනින් පොඩ්ඩක් අහපු දේවල්, මේ සෝෂල් මීඩියා එකකින් ගියපු දෙයකින් මිනිස්සෙක් මනින්න හොඳ නැහැ එකපාරට. යම් දෙයක් තීරණයකට එන්න හොඳ නැහැ එකපාරට. නිගමනයකට එන්න හොඳ නැහැ එකපාරට. සමහරට නිගමනය තුල අපි විශාල ව්‍යසනයක හවුල්කරුවෝ වෙන්න පුළුවන්. වෙන්න බැරිද? පුළුවන්. විශාල හවුල්කරුවෝ වෙන්න පුළුවන්. සමහරට විශාල ව්‍යසනය අපේ වචනයකින් සිදු කළ සමහරට අපි ඉවරයි සමහර විට. ලස්සනට ඊට පස්සේ අඬාගෙන ඇඳිල් බැඳගෙන පැත්තකටලා අපි කඳුළු දැලුවත් වැඩන්නේ. ඇයි? අපි විශාල ව්‍යසනයක දායාදකරුවෙක් වෙලා. නැද්ද? හිමිකරුවෙක් වෙලා. ඒ වගේ අපි ඒක සමහර දුෂ්ට සිතින් මේ වෙනත සමහරට ඒක කරන්නේ. හැබැයි අපි කරන්නේ මුලා සහගත සිතින්. මුලා සහගත සිතින් දැන් මුලා සහගත සිතින් කරන දේ ස්වභාවය තමයි මහත්මයා නිකන් දුෂ්ට බවක් පේන්නේ නැහැ එච්චර. එහෙමයි. ඉරිසියාවක් පේන්නේ නැහැ ඒකේ. මොකද මෝඩකමේ ස්වභාවය ඒක. මේ මෝඩකමට අනිත් ඔක්කොම දේවල් දුරු කරගත්තා මෝඩකම දුරු කරගන්න අමාරු ඒක. නිකන් රාගයට යට වුණු බවක් පේන්නේ නැහැ ඒකේ ලොකුවට. දේශයට යට වුණු බවක් පේන්නේ නැහැ. ගොංකම තියෙන්නේ. එහෙමයි. ගොංකම. අර ගොංකමින් කරන හානිය අඩු කරගන්න බැරි එකයි. ස්වාමීනි අපිට හරි කියලා අපේ මනසට හැඟෙන දේ, හිතෙන දේ, පේන දේ හරියටම හරිද කියලා දසදහස් වරක් හරි හිතලා බලන්න. කියන්නේ. එහෙමයි. ඒකයි කියන්නේ. දැන් ආනන්දයන් වහන්සේගේ ආශ්චර්යයක් තියෙන තමන්ට එන විමතියක් සර්වඥයන් වහන්සේ. දැන් මම හොඳට මතක තියෙන දේශනාවල මට ගොඩාක් හම්බෙලා තියෙනවා. කවුරු කෙනෙක් ඇවිල්ලා කිව්වත් ආනන්දයන් වහන්සේ කලබල වෙන්නේ නැහැ. ආයින මේක ශාස්ත්‍රුන් වහන්සේ මොන ගහන කාරණාවක්. එහෙමයි. කොච්චර සුදුරු ශ්‍රාවකයෙක්ද. ඒ සුදුරු ශ්‍රාවකයා හිටපු නිසා දැන් බලන්න මේ මහා කම්බිමග සූත්‍රෙත් ඒත් එහෙම විවර වෙන්නේ. ඒ වගේ බොහෝ දේශනා මම දැක්කා බොහෝ සුන්දර විස්තර. බොහෝ ප්‍රඥා සම්පන්න විස්තර. අවිද්‍යා අන්ධකාරයේ ඉන්න ජනී මෝඩ ජනී ජනයාට සිත් සුවපත් කරවන ප්‍රඥා ලෝකේ විවර කරවන සුන්දර විස්තර අපගේ පරම පූජනීය ආනන්දයන් වහන්සේ නිසා විවර වුණා. එහෙමයි. තමයි බුද්ධිමත් භවයේ සත්පුරුෂ භවයේ සංකේතය. තේරෙනවද? ප්‍රඥාවන්ත භවයේ සංකේතය. කොහොමද කලබල වෙන්නේ? සර්වඥයන් වහන්සේ ඉදිරි හැමතිස්සෙම හැමතැනකද කියන්නේ එහෙනම් මේ කාරණේ සර්වඥයන් වහන්සේ මුණ ගැහෙන කාරණාවක් කියලා තමන්ගේ අනිත් ශ්‍රාවකයන්ට යොමු කරනවා. ශ්‍රාවකයොත් කැටුව භාග්‍යතුන් වහන්සේ ගාවට එක් කරගෙන යනවා. ඊට ශාස්ත්‍රුන් වහන්සේගෙන් කාරණේ අපිට මෙහෙම කාරණාවක් මෙහෙම දැනගන්න තිබුණා. අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සන ඒ සොඳුරු කාරණා විග්‍රහ කරනවා. ඒතර මේ වගේ විස්තර වෙච්ච පිරිනිවන් මංචකයේ විග්‍රහ වුණු සුන්දර දෙසුමක් තමයි මහා සුදස්සන සූත්‍රය. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේගේ ආශ්චර්ය විස්මිත සොඳුරු දසබල ඥානයට සාදු කියන්නේ පින්වත්නි. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට මේ කුසාවතී දැන් මේ කොඩි කුඩා නගරයක් කියපු කුසිනාරාව ගැන ලස්සන පුංචි හැඳින්වීමක් මුලින් කළා. අපි ඒක ඊයේ දවසේ කතා කළා. ආයිකද කතා කරන ගත්තොත් තව කතා කරන්න පුළුවන් අපිට වෙලාව මදිනේ. එහෙමයි. එතකොට විස්තර කළා බුදුරජාණන් වහන්සේ කුසාවතී රාජධානිය ගැන විස්තර කළා. කුසාවතී රාජධානිය රජ කළේ කවුද පින්වත්නි? මහා සුදස්සන කියන නරේන්ද්‍රයන් රජතුමා. ඊළඟට මහා සුදස්සන රජතුමා ගැන සුන්දර විස්තරයක් විස්තර කරනවා. එතන මේ මහා සුදස්සන රජු ගැන වෙන කෙනෙක් නෙමෙයි. අපගේ සර්වඥ ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමයි.
මහා සුදස්සන රත්නමේ පින්වත් ආනන්ද සප්ත රත්නයකින් සතර එරදියෙන් යුක්ත වුණා. ඒ කවර සප්ත රත්නයක්ද ආනන්දයනි මෙහිලා ඒ පුන් පොහෝ දිනයේදී හිස සෝදා ස්නානය කොට උපෝසත සිල් සමාදන්ව උතුම් ප්‍රාසාදයේ උඩුමහලට ගොස් සිටි මහා සුදස්සන රජුහට හරි ආශ්චර්යයක් වුණා. බලන්න මේ පින එනම් පින කියන එකක්ද මහා සුදස්සන රජු උපතින් මේ මහා පින දරාගෙන ආපු උත්තමයා. හැබැයි මහත්තයා පිනක් අපි සසරෙන් දරාගෙන ආවත් ඒ පින ක්‍රියාත්මක වෙන දවසක් තියෙනවා. එහෙමයි. කලබල වෙලා හරියන්නේ. කලබල වෙලා හරියන්නේ. ගැන දෙමව්පියන්ට කියන්න තියෙන එක මේ දරුවන්ගේ කුසලතාවය කියන එක. සමහරට ඥානය කියන එක. එළියට ගන්න දඟලලා මිරිකන්න යන්න එපා. එහෙමයි. සමාජයේ වේවා රටේ වේවා කෙනෙක්ගේ දේවල් නුවණ කියන එක පුණ්‍ය කට වෙරදිය කියන ඒවා මේවා මිරිකල එළියට ගන්න යන්න එපා. ඒක එළියට එනව දවසක් එනවා. මේක සුඳුරු අවස්ථාවක් ඒක. එහෙමයි. ඒතර මේ මහා සුදස්සන රජතුමාගේ කුමාරාවදී අවුරුදු 84000. යුව රජ කාලේ අවුරුදු 84000. 84000 දෙයක් ගෙවුනාට පස්සේ තමයි මේ දවස උදා වෙන්නේ. එතකන් ඒ රජවරු මිරිකලා ඒක එළියට ගන්න කියන්නේ. අපේ දෙමව්පියෝ මිරිකලා දරුවෝ විභාග පාස් කරනවා වගේ. ඒකෙන් වෙන්නේ මොකද වෙන්නේ? දරුවන්ගේ ගුණේ නසනවා. නසලා සමහරට යම් දැනුමකින් සන්නද්ධ වෙන්න පුළුවන්. ගුණේ නසලා දැනුමකින් සන්නද්ධ කරපු දරුවෝ රට විනාශ කරනවා, ජාතිය විනාශ කරනවා. සොඳුරු මිනිස්සු බිහි කරන්නේ. එහෙමයි. ගුණේ නසලා දැනුමින් සන්නද්ධ කරපු ලෝකෙන් කරන්නේ මොකද්ද? රටයි ජාතිය විනාශ කරනවා. අද අපි එනවා අපිට. එහෙමයි. ගුණයි මොකද වෙන්නේ? කුඩා කාලේ ඉඳලා දරුවන් හිතලා දෙන්නේ මොකද්ද? බලපන් අල්ලපු ගෙදර කට්ටිය. ඉගෙන ගන්න හැටි. බලපන් උඹට ඒක නෑ. ඊර්ෂ්‍යාව උපද්දනවා. ද්වේෂය උපද්දනවා. වෛරය උපද්දනවා. උපද්ද ප්‍රෙෂර් කර දැනුමින් සන්නද්ධ කරනවා. සන්නද්ධ වෙයි. එහෙම දරුවා පවුලත් විනාශ කරනවා, රටත් විනාශ කරනවා, ජාතියත් විනාශ කරනවා. අද නිදසුන් ගොඩක් තියෙන වර්තමානයේ. ස්වාමිනේ බොහෝ අවාසනාවකට හේතු හදන අනිවාර්යයි. එහෙමයි. ගුණේ නැසලා දැනුමින් සන්නද්ධ කරපු කලාට පස්සේ රටට ජාතියට වෙන හානි. එතකොට දෙමව්පියන් ස්වාමිනේ මේ මොනතරම් අවබෝධයකින් මධ්‍යස්තව වටපිටාව හදන්නවද කියන්නේ. සමහර දරුවම කියලා තියෙනවා. මං ඉතින් සල්ලි යවනවා. බෙහෙවන් කියලා සල්ලි යවනවා. ඊට පස්සේ අනිත් මොකක් කියන්නේ නැහැ සමහරලාට. අපි එහෙම කරුණු කියනකොට ඊට සමහර ළමයි කියන එකක් තමයි දැනුමින් සන්නද්ධ කළා තමයි. නමුත් අපිට දැන් හිතෙනවා අපේ ගුණය විනාශ කළා කියලා. මොකද දරුවෝ කියන කාරණා. එහෙමයි. ඉතින් මොකද මේ ළමයින්ට ඒක දැනෙන්නේ ධර්මය ලැබුණට පස්සේ. ධර්මය ලැබිලා සංඝය ඇසුරු කරනකොට ඒ කතාව දැනෙන්නේ ඒක. අපි මෙච්චර මෙතුවක්කල් ගුණින් සන්නද්ධ වෙලා අපි යම් දෙයක් දැනුමක් ඇති කරගෙන අපි රැකියාවක් කළත් අපි ගුණින් පිරිහිලා නේද කියලා දැනෙන්නේ ධර්මය ලැබෙනකොට. ඊට පස්සේ ඒක ආවර්ජනය කළ බලලා මොකද්ද මේකට මුල බලනකොට අතන තමයි මුල. අතන මුල අධ්‍යාපන ක්‍රමය තුල තියෙන්නේ මේක තමයි. ගුණේ නැසනෝ දැනුමෙන් සන්නද්ධ කරනවා. නැද්ද බලන්න? ආර්ථිකය දියුණු කරන්න හදනොත් දැන් මේ ගුණේ නැසනෝ. නැද්ද බලන්න? අද ඔක්කොම කරලා තියෙන මොකද්ද? ගුණේ නැසනසා. එතකොට මේ දැනුම සන්නද්ධ කරලා ආර්ථිකයේ මේ දියුණු කරන්න හදනවා. එතකොට එහෙම ಜಾති අන්තර ඉතුරුනේ කොතනින්ද? ගහමරාගෙන විනාශ කරගෙන. එහෙමයි. අම්මා අප්පා ගැන කවුද කියලා දන්නේ නැහැ. වැඩිහිටිය ගැන කවුද කියලා දන්නේ නැහැ. රටට ජාතියට සේවය කරපු කෙනා දන්නේ නැහැ. ශ්‍රමණයා හඳුනන්නේ නැහැ. අසත්පුරුෂයා හඳුනන්නේ නැහැ. සත්පුරුෂයා හඳුනන්නේ නැහැ. මුකුත් දන්නේ නැති. දැනුමින් සන්නද්ධ වෙච්ච. ඒ සන්නද්ධ වෙච්ච ලෝකෙටම නිකන් මහ වීරයෙක් කියලා හිතන සත්පුරුෂ ලෝකෙටම එතකොට එයා වීරයෙක් කියලා හිතනවා. අද වීරයෝ කියලා සමහර කට්ටිය අද සමහර අය ගැන හිතන් ඉන්නවා. හිතන් ඉන්නෙත් ඒ වීරයාට එකතු වෙලා තියෙන්නේ කවුද එතකොට? වීරය වෙලා තියෙන්නේ සමහර අසත්පුරුෂයෙක්. වීරයවට එකතු වෙලා තියෙන්නේ කවුද? අසත්පුරුෂ ප්‍රජාව. එහෙමයි.
ඔන්න එහෙම ලෝකෙ හැටි. අද නායකත්වය කියලා සමහරට කතා වෙන්නේ එතන සමහර විට. මෙයා නායකත්වයට ආව නම් හොඳයි මෙහෙමයි කියලා කතා කරනවා. කතා කරන්නේ කොහොමද? දැනුම මත පිට. ගුණය ගැන හිතලා. ඇයි? ගුණයක් නැති ලෝකෙනේ. එහෙමයි. සත්පුරුෂ දෙවියන් බඹුන් මේ සත්තා දේව මනුස්සානන් කියලා සලකන්නේ කවුද? සම්බුදුරජාණන් වහන්සේ. දැනුමකට සන්නද්ධ වෙන්න සසරේ මේ දීපුදලද ගුණයකට සන්නද්ධ වෙන්න දීපුදලාද? ගුණයකට සන්නද්ධ වෙන්න දීපුද උත්තමයට සත්පුරුෂ දෙවියන් බඹුන් සත්පුරුෂ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සාදුකාර දෙනවා. කාටද? සත් මේ ගුණයන්ගෙන් පිරිපුන් වෙච්ච පාරමී බලයකින් ගොඩනැගිච්ච ශාස්ත්‍රඥ වහන්සේට. දැක්කනේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? ඊළඟ දේශනා කරන ආනන්දේනි දැන් මේ මහා සුදස්සන රජතුමාගේ රාජ 이르දි පුදුමයි මේ. ආනන්දේනි මිහිලයි පොහෝ දිනේ දැන් ඔන්න බලන්න 84000 දෙකක් ගත වෙලාද? පින තියෙනවා ඇතුලේ. බරෙන් මිල කර ගත්තේ නෑනේ. දැන් පුණ්‍ය 이르දි ඉස්මතු වෙන තැන. හිස්සෝදා ස්නානය කොට උපෝස සිල් සමාදම්ව. උතුම් ප්‍රාසාදයේ උඩුමහලට ගොස් සිටි මහා සුදස්සන රජුහට. කවුරු බලෙන් පටවන්න ඕනේ? දහසක් කර ඇති. නිම් වලලු ඇති. නැබ ඇති. සියලු අයුරින් පිරිපුන් දිව්‍ය වූ චක්‍ර රත්නේ පහළවන්නේය. කවුරු කරපු එකක්ද ඒක? නේ. කරපු එකක් නේ. අදාළ වෙලාවටයි ඒක ඉන්නේ. කුමාර කාලේ ආවෙත් නැහැ. තේරෙනවද? යෝ රජ කාලේ ආවෙත් නැහැ. 84000 දෙකක් ගිය තැනයි චක්‍රරත්නේ පහළ වෙන්නේ. අද මේ ලෝකේ නැස්පැත්තියට හේතුව මොකද්ද? මේ බලෙන් මිරිකලා මේ දිනු කරන්න යන ලෝකේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. හැම පැත්තම ගත්තොත් විනාශයකට හේතුව. සාසනික වශයෙන් විනාශයටත් මේක හේතුව. රටේ භෞතික වශයෙන් ගත්තත් ආර්ථික වශයෙන් ගත්තත් විනාශයට හේතුව මේක. මොකද බලෙන් මිරිකලා මේ ගුණයෙන් සන්නද්ධ කරන්න යනවා බලෙන් මිරිකලා දැනුමින් සන්නද්ධ කරන්න යනවා. ස්වාමීනි මේ විමස ගන්න ඕන කරුණක් අපේ ස්වාමීන් වහන්සේ මතු කරන්නට යෙදුන අපි හිතන්නෙම දැනුමෙන් ලෝකය සකස් කරන්න පුළුවන් ගොඩ නගන්න පුළුවන් කියලා. ගුණය ගැන අපේ අවධානය ගිලිහිලා ගිහිල්ලා. නමුත් ස්වාමීනි මේ ගුණය දැනුමත් එක්ක ගුණය ගොඩ නගන්න ඕන කියන ඇත්ත මිනිසුන්ට මේ සිහියට ආවොත් අන්න ඒක තමයි. සිහියට ආවොත් ජාතියට රටට එහෙමයි. ආයතන වලට ගෙදරට පවා හොඳ කලදසාවක් එයි. එහෙමයි. මම හිතන්නේ ඒක ආපස්සට අදින්න පුළුවන් කියලා. කවර අවාසනාවකින් මේ බව වොන්ට ස්පර්ශ නොවනවාද කියන කරුණ දැනුම ගැන සංවේදී ස්වාමීනි. මේසා ගුණයත් අපි දායාද කරගන්න ඕනද කියන දේ බොහොම ප්‍රමාදයෙන් හිතනවා වගේ තමයි බැලු බැලමට කියන්නේ. අනිවාර්ය ප්‍රමාදයි. එහෙමයි සර්. ගුණයට නේ මුල් තැනක් දෙන්නේ අද. මිනිස්සු හැම පැත්තෙන්මයි මුල් තැන දෙන්නේ බාහිර දේවල් වලට. බාහිර දේවල් වලට. ඒකට හේතුව තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ මුල් තැන දෙන පිරිසක් ඉන්න ඕනේ. ඒ පිරිසගේ මානසිකත්වයේ කොතනද කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. තේරෙනව නේද? පිරිසගේ මානසිකත්වය අනුවනේ ඊළඟ පරපුර නිර්මාණය කරන්නේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ පිරිස නීච නම් ඉස්සරහට එන්නේ කවුද? නීච කෙනෙක්. පිරිස ශ්‍රේෂ්ඨ නම් ඉස්සරහට දාන්නේ කවුද? ශ්‍රේෂ්ඨ කෙනෙක්. එතනයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. ඉතින් බලන්න මේ දැන් මේ අවුරුදු 84000 දෙකක් ගියු තැන බොහොම ලස්සනට දැන් අර පුණ්‍ය 이르දියක් විතර ලස්සනට සකස් වෙන කොහොමද? බලන්න මේක ලැබෙන විදිය. ශ්‍රේෂ්ඨ දෙයක හිමිකරුවෙක් කරන්නේ ශ්‍රේෂ්ඨ දෙයක පිළිහිලා ඉන්නකොට. කොහොමද? දැන් මහා සුදස්සන රජතුමා වුණත් උපෝසත සිල් සමාදන් උතුම් ප්‍රාසාදේ උඩුමහලට ගිහිල්ලා ඉන්නකොට තමයි දහසක් කර ඇති, නිම්වලලු ඇති, නැඹ ඇති, සියලු අරින් පිරිපුන් චක්‍රරත්නේ පහළ වෙන්නේ. එහෙමයි. අද මිනිසුන්ට තියෙන හිස සෝදානානික විතර. ස්වාමීනි සුන්දර දහම් පණිවිඩයක් අපි මේ මොහොතේ අහනවා. ශ්‍රේෂ්ඨ දේහි පිහිටා සිටි විට ශ්‍රේෂ්ඨ දේ ලැබෙනවා. ලැබෙනවා. එහෙමයි සර්. අද මිනිසුන්ට ඉතුරුලා තියෙන මොකද්ද? හිස සෝදානාලා සුදුරෙද්ද පොරෝණ එක විතරයි මිනිසුන්ට තියෙන්නේ. ඔක්කොම අර බාහිර දේ විතරයි.
ඇතුලේ තියෙන්න ඕන දේ නැහැ. ඒක වනසගෙන ඒක වහගන්න කපටිත් වෙලා නැද්ද බලන්න කට්ට කෛරා ටික වෙලා පිටින් විතරක් දෙයක් තියාගෙන ඉන්නවා හම්බේ කියලා ශ්‍රේෂ්ඨ දෙයක්. හිමිකරුවෙක් කරයිද ශ්‍රේෂ්ඨ දෙයක්? නැහැ. හිමිකරුවෙක් කරන්නේ නැහැ. මහා සුදස්සන රජතුමාට දහසක් කර ඇති නිම්වලලු ඇති නැබ ඇති සියලු අයුරින් පරිපූර්ණ දිව්‍ය චක්‍රරත්නය පහළවන්නේ. ඒ චක්‍රරත්නය දුටු මහා සුදස්සන රජතුට මේ අදහස ඇති වුණා කියලා. මොකද්ද? මේ කරුණ අසන ලද්දේමය. මොකද්ද? ඒ පුන් පොහෝ දිනයේ හිස සෝදා ස්නානය කොට උපෝසත් සිල් සමාදම්බ. බලන්න එතකොට මේ හරි පුදුම පින පිරිච්ච සත්පුරුෂයාට ඒ ඔක්කොම දැන් ගානට දැනුම පවා ලැබිලා තියෙන්නේ. මොකද්ද? එහෙමයි සර්. මොකද්ද ඉන්නේ? හිස සෝදා ස්නානය කළ උපෝසිල් සමාදම් වෙලා මාලිගේ උඩුමහල් තලට වෙලා ඉන්නකොට ඉන්න ශාස්ත්‍රීය රජෙකුට දහසක් අර ඇති නිම්වලලු ඇති පට්ටම් සහිත නාභිය සහිත මැද නාභිය සහිත මේ රවුම් සහිත මේ අයුරින් චක්‍රරත්නය පහළ වුණු සක්විති රජෙක් වෙනවා. මම සක්විති රජෙක් වද්දු. ඒක ඔක්කොම නිමිති පහළ කරලා දීලා පින විසි. ඒ දැනුමත් ගන්නට යට ලැබිලා තියෙන්නේ. දැන් මේ දැනුම නැති වුණා නම් දැනගන්නවද ඒක? එහෙමයි ස්වාමීනි. දැනුම තිබුණාට කලබල නැහැ. එහෙනම් මම මේක බලෙන් කරගන්න ඕන. එහෙම හේකුත් නැහැ. රජ පරපුරේ අයට මෙයාට මේක බලෙන් කරවන්න ඕන. එහෙම හේකුත් නැහැ. අපි දැන් වයසට යනවා මේකට අග්ගල මොකක්ද කරන්න ඕන. එහෙම එකක් නැහැ. දැක්ක නේද මේ දැනුම වගේම දමනය සංයමය මේ ඔක්කොම තියෙන්න ඕන කියලා කියන්නේ දැන් තේරෙනව නේද? එහෙමයි. අර දමනය සංයමයේ තියෙන කෙනාට තමයි ඊට පස්සේ දැනුමට කලබල නොවී. තේරුණා? දමනය සංයමයේ තියෙන කෙනාට මොකද දැනුම තියෙනවා. කලබල නැහැ. ස්වාමීනි දැන් අද නම් අපි දකින දෙයක් තමයි දැනුම් කාරණාවන් තමන්ගේ මනසේ යම් කරුණු අරබයා පහළ වුණාට පස්සේ අර ඉවසීම කියන එක බොහොම ඈතට ඒකට හේතුව ඇයි? දැනුම තියෙනවා දමනය සංයමේ නැහැනේ. දමනය සංයමේ නැති කෙනාගේ මනසේ ස්වභාවය තමයි ඇතිවෙච්ච දැනුමටවත් ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එතුම දැන් මේ රජවරුන්ට සංයමයක් තිබුණ නැත්තා. මේ කියන රජතුමාට දමනය තිබුණ නැත්තා. අර අතීතයේ අහල්පු කාරණේ මොකද්ද? සක්විති මේ රජ කෙනෙක් ශාස්ත්‍රීය රජ කෙනෙක් උපෝසත දවසේ උපෝසත සිල් සමාදම් වෙලා උඩුමහල් තලයට වෙලා ඉන්නකොට චක්‍රරත්නේ පහළ වුණොත් සක්විති රජ වෙනවා. දැන් ඒ රජතුමාට තිබුණේ මොකද්ද? ශ්‍රද්ධාව තිබුණ දැනුම ගැන. කලබලයක් නැහැ. වේගින් චක්‍රරත්නේ පහළ කරගන්නවා කලබලයක් නැහැ. ඇයි? දන්නෝ වෙලාවට එන චක්‍රරත්නේ පහළ වෙයි. ඇයි? ශ්‍රද්ධාව තිබුණා. ශ්‍රද්ධාව මේ ශ්‍රද්ධාවට මුල් තැනක් දෙන්න හැකියාව තිබුණේ. දමනයයි සංගමයයි තිබුණා. එහෙමයි. ඒකනේ පින තිබුණට මදි. දාන දීලා පින් රැස් කළ පමණින් මදි. ඇතුලේ දමනය තියෙන්න ඕන. සංයමය තියෙන්න ඕන. ඒකට ඇති වෙච්ච උඩ ශ්‍රද්ධාව තියෙන්න ඕන. සත්පුරුෂකම තියෙන්න ඕන. මේ ඔක්කොම තියෙනකොට ගාන්ට යාගේ 이르දිය සකස් වෙලා යනවා. කොච්චර සුන්දරද? එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? දැන් මේවා අහන්න ශ්‍රද්ධාවන්ත කෙනෙක් නම් මොකද වෙන්නේ? අපි ධර්මය අහනවා. දැන් ගොඩාක් අයනේ බණ පොඩ්ඩක් අහපුවම කලබල වෙනවා. නැද්ද ගොඩක් අයට? එක්ක නිවන් දකින්න කියලා කලබලයි. එක්කෝ සුගතිය යන්න කියලා කලබලයි. අන්තිම කලබල කෙනාට මොකද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ අන්තිමට මේ ධම්මග ඔක්කොම නැති කරගෙන අන්තිමට නින්දා පහසම කර කර ඉන්න පිරිසක් බවට පත් වෙනවා එච්චරයි. එහෙමයි. කලබල වෙච්ච එක අන්තිම ඉරනවා එච්චරයි. වෙනව නේද? ධහමට ඇවිල්ලා කලබල වෙලා ඉන්නව නේද? අන්තිම ඉරනවා එච්චරයි. අන්තිම ඉරනවා එච්චරයි. වෙන මොකුත් නැහැ. තියෙන ලාභෙත් නැති කරගෙන තියෙන වත්කමුත් නැති කරගෙන ඔක්කොම තියෙන ශ්‍රද්ධාලාභෙත් නැති කරගෙන සීලෙත් නැති කරගෙන මෙලෝ දෙයක් නැතුව අන්තිමට මිය පරලෝ යනවා මිත්‍යා දෘෂ්ටිකෙක් විදිහට සමහර වෙලට. දැනුමින් කලබල වුණා තියෙන එච්චරයි. අන්න ඒකයි. දැන් බලන්න මේ සක්විතිරතු හරි පුදුමයි මේ. පුදුම ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. මට මේ දේශනාව මම දැන් මම හිතන්නේ මේ
බණපද ටික කියන්න මම මේ දැන් දේශනාව මම හිතන්නේ 5 වතාවක් විතර කිව්වා. එහෙමයි. මේ දේශනාව 5 වතාවක් විතර කිව්වා. මේ බණපද ටික කියනවා. එතකොට කියවද්දි මට මේ සොඳුරු අදහස් ටික ඉතින් මතක් වුණා. බලන්න ඒකයි අපි නිවන් මගේ එතකොට කොච්චර අපි දමනේ සංයමයෙන් වැදගත් විදිහට ඉන්න ඕනද? අහිංසක පින් පුරාගෙන කොච්චර එතකොට ඉන්න ඕනද නේද? එහෙමයි ස්වාමීනි. ආන්න ඒකයි. එකල්ලි ආනන්දේනි මහා සුදස්සන රජතුමේ හුනස්නින් නැගිට උතුරු සලු ඒකාංශ කරගෙන වම් අතින් රංකින්ඩියගෙන දකුණු අතින් චක්‍රරත්නට පැන් ඉස්සේය. බවත් චක්‍රරත්නේ කරකැවීවා. බවත් චක්‍රරත්නයට විශේෂයෙන් ජය ලබා දේවා. ආනන්දේන චක්‍රරත්නේ නැගෙනහිර දිසාවට කරකැවුණේය. මහා සුදස්සන රජ චතුරාංගනී සේනාසම චක්‍රරත්නය අනුව නික්මුණේය. ආනන්දට යම් ප්‍රදේශයක චක්‍රරත්නය පිහිටියේද මහා සුදස්සන රජු චතුරංගනී සේනාව සමග එහි නැවතුණේය. ආනන්දයෙන් නැගෙනහිර දිසාවේ යම් විරුද්ධ රජවරු සිටියාහුද ඔහු මහා සුදස්සන රජුට මෙසේ ඇවිත් කීවාය. විරුද්ධ රජවරු දැන් බලන්න එහෙමයි. බලන්න පුණ්‍ය හෘදයක සොඳුරු බව. දැනුමින් කලබල නොවන සුන්දර හිතේ සොඳුරු බව. දමනී සංයමයෙන් යුතු පිණින් පිරුණු ජීවිතයේ සොඳුරු බව. මොකද වෙන්නේ? විරුද්ධ රජවරු පවා මහා සුදත්තන රත්නමට ඇවිල්ලා කියනවා මහරජාණනි එනුමැනව. මහරජාණනි ඔබට සුභ ආගමනයක්. මහරජාණනි මේ ඔබේ විජිතය බාර දෙනවා. එහෙමයි. කැති පොළු නැත. අවි ආයුධ නැත. ගහමරා ගැනීම නැත. නින්දා පහස නැත. කැලෑ පත්තර නැත. මරව් කොටව් යන වචන නැත. අවි ආයුධ නැත. පිනෙන් තමන්ට කළ දේ දෙන දේ කළ දෙනවා. එහෙමයි. සානි පිනක ආශ්චර්යයි. බුද්ධ අසිරි. බුද්ධ අසිරි. පිනක විතරක් කියන්න බෑ. සංයමයේ දමන. එහෙමයි. ශ්‍රද්ධාව. දැන් ඒ යුගයේ විදිහට මේ තිබිච්ච දැනුම ගැන ශ්‍රද්ධාවක් තිබ්බනේ. ඒක තේරුණා නේද? එහෙමයි. ඊතර ශ්‍රද්ධාව මොකද්ද? ඒ පරම්පරාවෙන් ආපු මේ කතා ප්‍රවෘත්තිය ගැන ශ්‍රද්ධාවක් තිබ්බා. මෙහෙම ඉන්නකොට සක්විති රජකම ලැබෙනවා. හිටියපු පාඩුවේ ශ්‍රද්ධාවේ. දැන් හිටියේ කොහොමද? චක්‍රරත්නය ඇවිල්ලා 15 වෙනකන් හිටියා. චක්‍රරත්නය ඇවිල්ලා 15 වෙනකන් හිටියා. ඒකට එතකොට ගහමරාගෙන මුකුත් කරගත්තේ නෑ. පාඩුවේ පින කළා සංයමයෙන් දමනේ හිටියා. ලැබෙන දේ ලැබේ. එහෙමයි. හරි විශ්මිත නැද්ද? හරිම හරිම ආශ්චර්යමත්. එහෙමයි. මම මත අහන්නේ ස්වාමීනි දැන් මේ සුන්දර ආශ්චර්ය අර විරුද්ධ රජවරු පවා මේ රාජ්‍ය ඉදිරිපත් කරන පිනට විතරන්නේ දමනයට සංයමයට යටත් වෙලායි. එහෙමයි. ස්වාමීනි අපේ සාත්‍රුන් වහන්සේ අරබයා සිදුවන සුන්දර දේනේ අපි ඔය අහන්නේ. දැන් අපේ ජීවිතේ අපිට දරුවවත් කීකරු වෙන්නේ නැහැ සමහර වෙලාවට. බොහෝ කාර්කස දේ අත්විඳින්න වේවි. එතකොට ස්වාමීනි සිහිය උපද්දවා ගන්නේ කොහොමද? එහෙනම් අපේ පිනේ දෝෂ දරුවවත් Tamanට අවනත නැත්තම් මෙහෙම හිතන්න. එහෙමයි. මගේ දානේ මදි, දමනේ මදි, සංයමේ මදි. එහෙමයි. හරි ලස්සන කාරණාවක් උතරින් ගන්න පුළුවන්. ඇයි? විරුද්ධ රජවරු ඇවිල්ලා ඒගොල්ලන්ගේ රාජ්‍යයත් පවරන්න පුළුවන් නම් පිනටයි, දමනටයි, සංයමයටයි තමන්ගේ දරුවා තමන් ඇත්තට දරුවට කොච්චර දේවල් සිහි කරන්න පුළුවන්ද? මේ යම් අවුරුදු මෙච්චර මාස ගාණක් මෙච්චර කුසීතියන් හිටිය කැතුගුණ අත ගෑව මෙහෙම කළා ආරම කළා එහෙමවත් සිහි කළා ඒ ළමයාට දෙමව්පියන්ට කීකරු වෙන්න හිතෙන්නේ නැත්තෙම මොකඩුවද? දානේ අඩුකම ඇති, සංයමයේ අඩුකම ඇති, දමනේ අඩුකම ඇති තමයි. ස්වාමීනි ඒ අයුරින් කල්පනා කරලා Taman දමණයටපත් වෙන සංයමයටපත් අනිවාර්යෙන් දෙමව්පියෝ එහෙම හිතන්න, කාර්ය ආයතනික ප්‍රධානීන් එහෙම හිතන්න, රටේ නායකයෝ එහෙම හිතන්න. අන්න එතකොට නිකම්ම ජාතිය වාසනාවන්තයි. එහෙමයි ස්වාමී. තේරුණා නේද? නැතුව වෙන්නේ නැහැ. මේක වෙන්න විදියක් නැහැ. එහෙමයි. එහෙම වෙන්නේ නැහැ. එතකොට දරුවෝ කීකරු නම්, ආයතන පිරිස කීකරු නම්, රටේ ජනතාව කීකරු නම් ඔබ මෙහෙම හිතන්න. ස්වාමීනි මොකද්ද? දානේ මදි මම පුරුදු කරපු. දමනේ මදි,
සංයමය මදි. මම මේ වෙලාවේ නම් මොකද්ද? දමනය වෙලා මෛත්‍රී සිතින් ඉන්න ඕනේ. මේ අයට පුළුවන් තරම් කන බොන දේවල්, අඳින පළල දේවල් දානෙම දෙන්න ඕනේ. එහෙම හිතන් තියෙන්නේ. එහෙමයි. වෙන ඔප්ෂන් නැහැ. ස්ථිර විකල්ප නැහැ. සැබෑ පිළිසරණ හම්බෙන්නේ නැහැ. එහෙමයි. తాවකාලික විසඳුම් යම් යම් ක්‍රමයකට ගනි. ඒක తాවකාලික විසඳුම් වල ආදීන වර්තමානයේ පේනවා අපිට. එහෙමයි. తాවකාලික විසඳුමක් ඔන්න ගන්නවා යම් ක්‍රමයකට ආය අවුරුදු 2කට 3කට පස්සේ ඒකේ රිටර්න් එක තමයි අනිත් පැත්තට ලැබෙනවා. එහෙමයි. ගත්ත එක රිටර්න් එක තමයි බොහෝ අයට ලැබෙන්නේ ඊට පස්සේ. එහෙයි. ඒක කාර්කශයි. ස්වාමීනි, එතකොට අපි සෞභාග්‍ය පිණිස ජාතිය උනන්දු කරනකොට, සංවර්ධනයේ පිණිස තරුණ දරුවන් උනන්දු කරනකොට ඊට සාපේක්ෂව දමනයේ සංයමයේ තෝන් මොනතරමින් සමාදන් කරනවා. අනිවාර්යයෙන්ම විශාල මේක හිතට ගන්න කාරණාවක්. එහෙමයි. එතකොට මේ ජාතිය නෙමෙයි අපි සංවර්ධනය පිණිස පවුලක් උනන්දු කරනකොට, සංවර්ධනය පිණිස ආයතනයක් උනන්දු කරනකොට, සංවර්ධනය පිණිස ආගමක් උනන්දු කරනකොට, සංවර්ධනය පිණිස රටක් ජාතියක් උනන්දු කරනකොට උනන්දු කර යුත්තේ කොහොමකටද? දානයටයි, දමනයටයි, සංයමයටයි. එහෙමයි. බුදු නැතින් දකින්නේ මේවා. සර්වඥ නැතින් දකින්නේ. එහෙමයි සත්‍ය. එහෙමයි සත්‍ය. මහරජාණන්ට පස්සේ දේශනා කරන ඉන්න මැන මහරජාණන් ඔබට සුබ ආගමනයක්. මහරජාණන් මේ විජිතය ඔබේ අමනාප රජවරු. මහරජාණන් අපට අනුශාසනා කළ මැන. මහා සුදස්සන රජු මෙසේ පැවසුවේ. සතුන් නොමැරිය යුත්තේ, සොරකම් නොකළ යුත්තේ. බලන්න රජතුමත් හරි ආශ්චර්යයි. එහෙමයි. රජතුමත් දැන් Tamanට ඒක ලැබුණා කියලා ඕව යන්නේ. අකීකරු වෙන්නේ, පඬිත වෙන්නේ. එහෙමයි. රෙස්පෙක්ට් එක පෙන්වන්නේ නැහැ. මොකද කියන්නේ? සතුන් නොමැරිය යුත්තේ, සොරකම් නොකළ යුත්තේ, වැරදි කාම සේවන නොදිය යුත්තේ, බොරු නොකිය යුත්තේ, මත්පැන් මත්ද්‍රව්‍ය පානය නොකළ යුත්තේ. එහෙනම් මම වෙන කෙනෙක් කිව්වනම් ඔබතුමා පැත්තකටලා ඉන්න. එහෙම නැහැ. මොකද කියන්නේ? යම්සේ රජ සැප අනුභව කළාද, එසේම ඔබ රජ සැප අනුභව කරන්න. මොකුත් නැහැ. බලන්න අත්හැරීම එතනම තියෙනවා. ආයේ කොටු කරගෙන මිරිකින දඟල ගැනීමන්නේ. ඒක කොහොමද දෙන්නේ? සංයමේ, දමනේ. සසරේ පුරුදු කරපු. ආනන්දේ නැගෙනහිර දිසාවේ යම් විරුද්ධ රජවරු සිටියා උදහු මහා සුදස්සන රජු අනු යන්නෝය. ඉක්බිති ආනන්දේනි චක්‍රරත්නේ මොකද ඉන්නේ දැන් ඔන්න නැගෙනහිර දිසාව සම්පූර්ණ ජය අරගෙන ඉවරයි. අන්තිමට චක්‍රරත්න කොහටද යන්නේ? නැගෙනහිර මුහුදට වැටෙනවා. මුහුදෙන් කොහටද එන්නේ? වැටෙනවා කියනවා පෙරදිගට එනවා කියනවා ඊට පස්සේ. ඒ චක්‍රරත්නේ පෙරදිග මුහුදට බැස දකුණු දිශාවට කරකැවෙනවා කියනවා. එහෙමයි. දකුණු දිශාවත් ජය ගන්නවා. බටහිර මුහුදට වැටෙනවා. ඊට බටහිර මුහුදට බැස උතුරු දිශාවට යනවා කියනවා. උතුරු දිශාවත් ওই විදිහටම ජය ගන්නවා. සම්පූර්ණ මහ මුහුද සීමාවකට මහ පොළොවේම ජය අරගෙන පිනෙන්, දමනෙන්, සංයමයෙන් උපන් මහා පුණ්‍ය ඉරදියෙන් මහ මුහුද සීමා කරගත්තු මහ පොළොවම පින්වත් ජය අරගෙන මහා සුදස්සන රජතුමා එනවා අපෝ රජවාසලට. දැන් අවියායුධ නැහැ, දඬු මුගුරු නැහැ, මොකුත් නැහැ. මහා සමුද්‍ර සීමාවකට මහ පොළොව ජය අරගෙන කුසාවති රාජධානියට ආපසු හැරී යවුත් මහා සුදස්සන රජුගේ ඇතුළු නුවරට දොරටුවේ විනිසුරු සභා ඉදිරියේ චක්‍රරත්නේ කඩ ඇණයක් ගැසූ කලෙක. මේ කඩ ඇණේ ස්වභාවය මොකද්ද? කඩ ඇණේ ගැහුවට පස්සේ හෙලවෙන්නේ නැහනේ. එහෙම පිළිහිටලා තියෙනවා. වෙන්නේ නැහැ. කඩ ඇණේ තුනත් කවදා හරි දවසක ඒක ටික යම් විපරිණාමයට පත් වෙලා යම් ප්‍රශ්න හට ගන්නවා. ඒ වගේ මේකට තෙම සිද්ධ වෙනවා. එහෙමයි. කොහොමද ඉන්නේ? මේ කඩ ඇණේ ගැහුවම තදට ගහනෝනේ. ආනේ කඩ ඇණේ ගැසූ කලෙක මෙන් මහා සුදස්සන රජුගේ අන්තපුරය සෝමමාන කරමින් නැවතුණා කියලා. ඒ ආයේ කවුරක් ගන්නෑ කියන එක. ඒකෙන් තමයි ඉතින් වෙන රජෙකුට හොරකම් කරන්න බෑනේ. චක්‍රරත්නයෙන් තමයි ජය අරගෙන දුන්නේ. එනම චක්‍රරත්න හොරකම් කරනවා කියලා හොරකම් කරන්න බෑ. එහෙමයි. ඒක තමයි පුණ්‍ය ඉරදී තියෙන ආශ්චර්යය. ආනන්ද මහා සුදස්සන රජුට මේ වගේ චක්‍රරත්නයක් තියෙනවා කියනවා. තව දානන්දනි මුළුමනින්ම සුදු සත් තැනකින් පොළොව ස්පර්ශ කරන 이르දිමත් අහස් ගමන් නැති
උපෝසතනං හස්ති රාජයෙක් මහා සුදස්සන රජුට හස්ති රත්නය ලෙස පහළවන්නේ. මහා සුදස්සන රජුගේ සිත පැහැදුනා කියන. දැකලා හිතනවා කියන අනේ මේ ඉතින් දමණයට පත් වුණා නම් මේ සොඳුරු හස්තය කියලා හිතනවා කියන හරි පුදුමයි කියනවා. බොහෝ කලක් දමනය කරපු හස්ති රාජයෙක් වගේ හීලෑ වෙලා ඉන්නවා කියලා. එහෙමයි. පින්නට වෙන්නේ. බලන්න මේ තිරිසන් සතුන් පවා පිනට හීලෑ කරනවා. පිනට හීලෑ කරනවා. එහෙමයි. ආනන්දේ මේ පෙර සුදුවක් කියන මහා සුදස්සන රජු හස්ති රත්නය විමසනු පිණිස උදේ වරුවේ ඔහු පිට නැගී මුහුද සීමාවකට ඇති පොළොව වටා කුසාවති රාජධානියේ සම්පූර්ණ නැවිදලා උදේ ආහාරයට එනවා කියන එච්චර වේගින් යනවා. සම්පූර්ණ සැරිසරා යනවා කියලා කියන්නේ. එහෙමයි. අහසින් යන්නේ. අද සමහරට මිනිස්සෙක් ඒ වගේ මේ හස්සියකුත් නැගලා ගියොත් කලන්තය ඇදලා එතන මැරලා වැටෙනවා. දරා ගන්න බෑ වේගي. දැන් සාමාන්‍ය මිනිස්සෙකුට අද තියෙන භෞතික වාහනයකට පොඩ්ඩක් වේගي ඉක්මවා ගියොත් මේ මිනිස්සෙට සිහි විකල් වෙනවනේ. අන්තර කොහේ හරි ගිහින් බිත්තියක හප්ප ගන්න ඕනේ. වෙන්නේ නැද්ද එහෙම? එහෙමයි. දැකලා නැද්ද ඒ වගේ බයික් පොඩ්ඩක් වේගින් ගිහිල්ලා මේ මිනිස්සුන්ට සිහි විකල් වෙනවා. පොඩ්ඩක් හතර මං හන්දියක් වෙච්ච එක හරවගත් බලා ගන්න බෑ. කන්ට්‍රෝල් කරගන්න බෑ. සිහි විකල් වෙනවා. හැප්පෙනවා. මම කියන්නේ මේ හැම පැත්තෙම තියෙන ආශ්චර්යය. ඒතර කොහොම ඒක තමයි දමනය කියලා කියන්නේ. දමනයේ වටිනාකම. සංයමයේ වටිනාකම. අර වගේ දැන් සමහර මිනිස්සු මම දැකලා තියෙනවා අපි ෆ්ලයිට් වල යනකොට පිටරට යද්දි මිනිස්සු මේ ෆ්ලයිට් එක උඩට නගනකොට කෑ ගහනවා. අරක උඩට නගන එක දරා ගන්න බෑ මිනිස්සුන්ගේ හිතට. එහෙමයි. කෑ ගහලා බිරාන්ත වෙනවා මිනිස්සු එක පාරට උඩට නගනකොට. උඩට නගනකොට පොඩි වෙනසක් වෙනවනේ. ක්ලයිමේට් එකෙත් පොඩි වෙනසක් වෙනවා. වායුගෝලෙත් වෙනසක් වෙලා පොඩි සාමාන්‍යයෙන් ගත්තොත් මේ ක්ලයිමේට් එකේ පොඩි වෙනසක් වෙනකොටත් කායිකව පඨවි ආපෝ තේජෝ වායු දොතර පොඩි වෙනසක් වෙනවා. ඒතර ඒක මිනිස්සුන්ට දරා ගන්නත් බෑ. අර ඇති වෙන සංඥාවේ වේදනාවේ ඒ වෙනස්කම දරා ගන්නත් බෑ. කෑ ගහනවා මිනිස්සු. ආය අනිත් පැත්ත ලෑන්ඩ් කරනකොට සමහර මිනිස්සු කෑ ගහනවා. බිරාන්ත වෙන එක පාරට. එනිසා මේ ෆ්ලයිට් වල යම් ඒ වෙලාවට නීති තියෙනවා. මේ දේවල් කරන්න එපා කියලා. එහෙමයි. මම කල්පනා කළා ඒ වගේ පුංචි දෙයක්වත් අද මිනිස්සුන්ගේ සිහියට නුවට දරා ගන්න බෑ. ඒතර මෙහිම යානෙක යනවා කවර කතාවද? තේරුණා නේද? එහෙමයි. ආන්න ඒකයි. තව දානන්දෙනි මුළුමනින්ම සුදු කලුහිසින් යුතු මුඤ්ඤ දන බඳු කෙස් ඇති 이르දිමත් අහස් ගමන් ඇති වලාහක නම් අශ්වරාජයෙකුත් පහළ වෙනවා කියන අශ්වයෙක් පහළ වෙනවා. ඊට පස්සේ මහා සුදස්සන රජතුමාට හිතෙනවා කියන අනේ මේක දමණයට පත් වෙනවා නම් කියලා. කාලයක් දමණය කරපු සතෙක් වගේ දමණය වෙලා ඉන්නවා කියන. ඒත් ඔය වගේම යනවා කියන රජතුමා. මොකද ඉන්නේ ටිස් කරන් හිතාගෙන යනවා කියනවා. එහෙමයි. හරි කුසාවති රාජධානියට මහමුදු සීමා කරතු මහ පොළොවේම ඇවිදිනවා කියනවා. උදේට අපිට එනවා හැමතිස්සෙම උදේවරු තමයි පහළ වෙන්නේ හැම එකක්ම. උදේ කැමට එනවා කියනවා ගිහිල්ලා. පැයක් ඇතුළත ඔක්කොම සිසාරා සැරිසරලා ගිහිල්ලා ඉවරයි. ඒතර අපේ මිනිස්සෙක් ඒ වගේ වාහන නැගලා ගියොත් මොකද වෙන්නේ? මෙලෝදියා ගිහිල්ලා ඒ සමහර විට ඉතුරුත් වෙලා ඉති ජීවිතේ සමහරට සිහි කාලේ මතක නැහැ මොකක්වත් මොනවද දැක්කේ. අතුමාට එහෙම නැහැ. එහෙමයි. අතුමාට සියල්ල ගෝචරයි. මහමුදු සීමා කරලා මහ පොළොවේ පැයක් ඇතුළත ගිහිල්ලා එනවා කියන්නේ. ඔක්කොම ගෝචරයි. ස්වාමීනි මේ හිතක් අරබයා දමනයේ සංයමයේ දානීය පුරුදු කරනකොට ඒකේ විපාක විදිහට අනිත් ආචාර්ය ගොඩනගෙන අන්දම අපිට හිතා ගන්න බෑ. මුළු පෘථුවියම වසඟ වෙන අන්දම. දැන් බලන්න ඒකනේ දැන් අද මිනිස්සුන්ට දැන් සමහරට අද මිනිස්සුන්ගේ පිනක් තියෙනවා. එහෙමයි. ඒ නිසා මිනිස්සුන්ට යාන වාහන බලය ලැබෙනවා. ලැබිච්ච ගමන් මිනිස්සු කන්ට්‍රෝල් නැහැනේ. ඒ දමනේ නැහැ. සංයමේ නැහැ. පිස්සු වෙටිච්ච වගේ. මේක නැති වේද කියලා හිතන්න වංචා දූෂණ මංකොල්ල එක පැත්තකින් ඊට පස්සේ අර පැත්තේ තව අනිත් ඒ සමයේ ඒ අයට බලය ලැබිච්ච අයට ඒ දිහා බලන් ඉන්න අයට මොකද වෙන්නේ? මෙහෙම යනකොට රට විනාශයි අරකයි මේකයි පේන්නේ නැද්ද මේ ඉරිසියා ක්‍රෝධ වෛරය ද්වේෂ වපුරමින් දෙපැත්තම ඇවිස්සලා කිපිලා නිඳා කර අපහාස කර ඔක්කොම මොකක්ද තියෙන්නේ? දැක්ක නේද? දමනයක් නැති සංයමයක් නැති ලෝකෙට ලැබෙන පුංචි දෙයින් පවා පිළිසරණක් ගන්න බෑ. එහෙමයි. හැටි ශාසනය වුණත් එහෙමයි. ශාසනය වුණත් එහෙමයි. ලොකු පිළිසරණක් ගන්න බෑ. පොඩි පිනක් තියෙනවා. දමනයක් සංයමයක් නැති ලෝකෙට ඉරිසියාවයි ක්‍රෝධයේ වෛරෙනුයි
ඒකත් එක්ක හටගන්න අසත්පුරුෂකම වෙනුවෙන් ඔක්කොම එක්කෙනෙක් කෙනා වනස ගන්නවා සුළු කාලෙක. දමනයක් නැති සංයමයක් නැති ලෝකෙට තියෙන අසත්පුරුෂකම් විතරයි. එහෙමයි. සත්පුරුෂකම් පිහිටන්නේ නැහැ නේද එතකොට. එතකොට මොකද කලබල වෙලා අර සියලු සම්පත් විනාශ කරගන්නවා. දැන් බලන්න වර්තමානයේ ගත්තොත් එහෙම දැනුම තියෙන මිනිහා වනස ගන්නවා. බුද්ධිමත් මිනිස්සයා විනාශ කරනවා. ඉන්න දෙන්නේ නැහැ. ධනෙ තියෙන මිනිස්සයා වනසනවා, විනාශ කරනවා. ඉන්න දෙන්නේ නැහැ. ඒතර ඒ මිනිස්සු මොකද වෙන්නේ? ඒතකොට ඒව ටික කාලයක් උත්සාහ කරනවා රට දාලා යනවා. එහෙමයි ස්වාමීනි. අයින් වෙනවා සමහරලාට ඒ තැන්වලින්. ඒතර මේ මිනිස්සු පාඩුවේ මිනිස්සයා ඉන්නවා කියලා. ඒතර මොකද නූගත් අසත්පුරුෂ අදම පිරිසක් විතරක් අන්තිමට අර තැන්වලට එකතු වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද? දූෂණය මංකොල්ලකම විතර ඉතුරු වෙනවා. දැක්ක නේද? හරි පුදුමයි ඒක. ආනන්දින මහා සුදස්සන රත්නවන මාණික්‍ය රත්නය පහළ වෙනවා කියනවා. හරි පුදුමයි. දැන් මේක ගොඩාක් විස්තර අපි මිලිසල කියලා තියෙනවා. අපි මේ දහම් කැඩපතේ සම්බුදු සත්‍යගාසරිය මුල් දේශනාවල අපි කරලා තියෙනවා. ඇත්තටම. ඒ නිසා මේක කෙටියෙන්ම යන්නේ මාණික්‍ය රත්නය ලැබෙනවා කියන පුදුමයි. ටෙස්ට් කරන්න කියලා හිතාගෙන චතුරංගනේ සේනාව අරගෙන කොඩිය මුදුනේ ගහලා යනවා කියන රෑ 12ට විතර. හරි පුදුමයි. හාත්පස යොදුනක් ආලෝකෙ විහිදෙනවා කියන මිනිස්සු හිතනවා දවල් වෙලා කියන නැගිටිනවා කියන රැවටිලා. පුණ්‍ය irdi. ආනන්දින අභිරූප දර්ශනී හිත් පහදවන උතුම් సౌందර්ය යුතු ඊතා උසනෝ මිටිනෝ මේ ඊතා කුෂත්නෝ ස්ථූලත්නෝ කලුත්නෝ සුදුත්නෝ මිනිස් පැහැ ඉක්මවා ගිය දිව්‍ය පැහැයට නොපෙමිනි. හැම පැත්තම සම්බර. අන්නේ යට කියන ස්ත්‍රී රත්නයක් කියලා ලැබෙනවා කියනවා. ආනන්දේනි කියනවා මේ කය ගත්තොත් එහෙම අර දහස්වරක් පෙළු කපු බලුම් වගේ කියනවා. සීත කාලයට ඇඟ රත්න වෙනවා කියනවා මේ රස්නේ කාලේ ඇඟ සීතල වෙනවා කියනවා. එහෙමයි. ඒ මුවින් සඳුන් සුවඳ හමනවා කියනවා. කයෙන් මුවින් සුවඳ මහණෙනි සුවඳ හමනවා කියනවා. ප්‍රිය වචනින් විතරමයි කියනවා ආමන්ත්‍රණය කරන්නේ. රජුට පළමුව නිදා ගන්නවා කියනවා. ඇහැරෙනවා කියනවා. රජුට මුලින් ඇහැරෙනවා කියනවා. රජුට පසුව නිින්දට යනවා කියනවා. රත්නයක ලස්සන. ස්ත්‍රී රත්නයක කොච්චර ගුණ සම්පatti තියෙනවද? රත්න කියන ඒවා පහළ වෙන්නේ මහා ගුණ සමුදායක කැටිවීමක් තුළ එතකොට. සජීවීයුත් අජීවීයුත් රත්නයක් පහළ වෙන්නම් ගුණ සමුදායක කැටිවීමක් වෙන්න ඕන. එහෙමයි. දැක්ක නේද? ආනන්දින මහා සුදත්තන් රජුට ගෘහපති රත්නයක් පහළ වෙනවා කියනවා. දිවසක් තියෙනවා කියනවා. අයිතිකරුවන් නොසිටින අයිතිකරුවන් සිටින සියලු නිදාන අර කර්ම විපාකයේ උතු දිව්‍ය නෙතට පේනවා කියනවා. පුදුමයි. සක්‍රිය රත්නමත් ලැබෙන පිනට ලැබෙන එකක් තියෙන්නේ. ඊට පස්සේ කියනවා දැන් බලන්න මේවා අර ගානට කැරකෙනකොට මේ ඔක්කොම ලං වෙන්නේ හැටි ඊට පස්සේ. චක්‍ර රත්නයෙන් පස්සේ තමයි ඔක්කොම ටික ලං වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සමහරලාට දැන් මේ ගෘහපති රත්නයේට ළඟ ඉන්නෝ දිව්‍ය ඇස ලැබෙන්නේ. ඇස ලැබෙන්නේ රජතුමාට චක්‍ර රත්නේ පහළ වුණාට පස්සේ. එහෙමයි තියෙන්නේ. එහෙමයි. හරි බුදුමයි ඒක. ඊට පස්සේ කියන දැන් ඒ සොඳුරු විස්තරයක් කියනවා ඒ ගඟකට ගිහිල්ලා රජතුමා කියපු හැටි මට දැන් රත්තරන් ඕන කියලා. ඒ වෙලාවේ රත්තරන් අරන් දෙනවා. මේ ඊට පස්සේ පුත්‍ර රත්නයක් ලැබෙනවා කියනවා සොඳුරු ප්‍රඥා ඇති. ඊට පස්සේ කියනවා හරි පුදුමයි කියනවා මේ බහැර කළ යුත්තම් බහැර කරන්න දක්ෂයි කියනවා. ලං කරන්න ඕන කට්ටිය ලං කරන්න දක්ෂයි කියනවා. කියනවා දේවයන් වහන්සේ මන්දෝත්සාහී වෙන මම අනුශාසනා කරනවා කියලා. එච්චර නුවණ. රජතුමාට බය වෙන දෙයක් නැහැ මෝඩකම් කළා මොනවා වනස ගන්නේ කියලා බය වෙන දෙයක් නැහැ කියනවා. එහෙමයි. එච්චර දක්ෂයි. පිනට. ඊට පස්සේ අර ගෘහපති රත්නයක් කියනවා කියන මම ධනිය සම්බන්ධයෙන් ඔක්කොම කරන්න බය වෙන දෙයක් වංචා කරන්නේ නැහැ කියනවා. පිනට. එහෙමයි. ඒ සසරි වංචා කළා නැහැ. බය වෙන දෙයක් නැහැ. ඒක හුරා කාලා නැහැ. ඒ ධම්මනේ පුරුදු කළා සංගමේ පුරුදු කළා. සංගමේ කියනලා ඉතින් වංචා නැති බව, සට නැතිකම, කපට නැතිකම පුරුදු කරපයි තියෙන ඔක්කොම ටික. ඊට පස්සේ 이르දි හතරක් ලැබෙනවා කියන හරි පුදුමයි. පුදුම ලස්සනයි කියනවා. දුටුවම් පහදවනවා කියනවා. ඒක 이르දියක් කියනවා ඒක. කඩා වැටෙන S2 අනිත් ගැස් මේ කඩා වට්ටන ලස්සනක් කියනවා. බැලූ බලාගෙන ඉන්නවා කියනවා. පිස්සු වැටෙනවා. එහෙමයි. විස්තර කරන්න අපිට වෙලාව නැහැ. දීර්ඝ ආයුෂ කියනවා.
ඒකත් එ르දියක් විදිහට පිහිටලා තියෙනවා. අනිත් ඒ විශ්මයට පත් කරන එ르දියක් විදිහට ආයුෂ පිහිටලා තියෙනවා. ඊට පස්සේ අමනුෂ්‍ය මේ මිනිස්යන්ට වඩා අල්පාබාධයි කියන රෝග අඩුයි කියන. මනාකොට පසවෙන ග්‍රහණිය. බලන්න මේ මනාකොට ආහාර දිරවන කුසක් ලැබෙන්නේ පිනට. එහෙමයි. ඒකෙන් තමයි සම්පූර්ණ දීර්ඝායුෂ අල්පාබාධ ඔක්කොම තියෙන්නේ. අද එහෙනම් මේ සියලු ප්‍රශ්න වලට හේතුව එකක් තමයි කායික වශයෙන් ගත්තොත් එහෙම මේ පිනට ලැබිච්ච මනාකොට දිරවන ග්‍රහණියක් නේ. අසනීපෙන සියල්ල එකත් එක්ක. ගොඩක් මේ අසනීප බහුලයි නිසා. අධිකනේ තියෙන්නේ. එහෙයි. එ르දියක් විතර නෑ පිටලා නෑ. පොඩි පොඩි අල්පාබාධ උනත් එ르දියක් විතර පිටන්නේ නෑ ඒක. ඊළඟ මහා සුදස්සන රත්නමාට පුදුම ඒ කියන බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට පුදුම ප්‍රියමනාප බවක් ඇති වෙනවා කියනවා රජතුමා. හිතා ගන්න බෑ කියනවා ඒක. ඒ ප්‍රදේශයේ රටේ ඔව් බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට අනිත් ඊට පස්සේ අනිත් සියලු දෙනාටම රජතුමා පුදුම ප්‍රියයි කියනවා. ඒක එ르දියක් කියන රජතුමාට ලැබිච්ච. එ르දියක් කියන කොච්චර ප්‍රියමනාපද කියනවනම් රජතුමා දවසක් චතුරාංගනි සේනාවත් අරගෙන කරත්තෙන යනවා කියනවා. කියනවා කියන අනේ රජතුමනි හිමි යන්න. අපිට ඒතර බොහෝ වෙලාවක් බලන්න. ඒ තරම් ආසයි ප්‍රියමනාපයි. ලස්සන විතරක් නෙවෙයි. එහෙමයි. අමුතුරු ප්‍රියමනාප බව. බලන්න මේ ඔක්කොම මොනවද? දානය, සංයමය, දමනය ආශ්චර්ය පින්වත්. ඉතින් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ පැත්තකින් අසිරිමත් වූ දසබල ඥාන ගැන හිත පහදව ගන්න. දානයේ සංයමයේ දමනයේ තියෙන ආශ්චර්ය තීරුම් ගන්න. මේ පින්වත් සියලු දෙනාට මේ සුන්දර කරුණු ගැන සිත් පහදව ගන්නට, සොඳුරු පින් පුරන්නට මේ රැස් කළ උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ විස්මිත ශ්‍රී සද්ධර්මය පෙන්වා වදාළ අපට අනුකම්පා කරුණා ඇති කරුතර මහා සංඝරත්නය හැමදිනම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරිය සදාම් දේශනාව සඳහා අනුග්‍රහ කරන්න දරන්නේ කොස්කොඩවත්ත කපුවත්ත දෙනිපිටියේ වැලිගමන් ලිපිනේ පදිංචි පින්වත් PH පියසීලී පින්බර මාතාව විසින් ඉතින් මේ රැස් කරගත් උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට අනුමෝදන් වේවා. සක්දිවිඳුන් ඒ වගේම විස්කන් දේවපුතු විරෝධ විරෝපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ත සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සුමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂ ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක සියලු සත්පුරුෂ දෙවියන් බමුණුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සදහැවත් ගිහි පිරිසට සලසා දිත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින පරම පූජනීය ධම්මග ඉවර කළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මහා සංඝරත්නයට ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ලෝකවාසී සත්පුරුෂ සම්බුදු සසුන වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින මිය පරලෝකයේ දෙමව්පියන් දෙදෙනාම ඇලිස් නෝනා මහත්මියට PH ජේඩින් මහතාට කලීපා ඔබේට් මහත්මාට සිරිසේන මහත්මාට සිරිල් මහත්මා චන්ද්‍රිකා මහත්මියගේ මියගේ දෙමව්පියන් දෙදෙනා ඇතුළු ඔබ අප නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින කොස්කොඩවත්ත කපුවත්ත දෙනිපිටියේ වැලිගමෙන් ලිපිනේ පදි පින්වත් PH පියසීලී පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා.
ඒ වගේම ජනවාරි මාස 12 වෙනි උපන්දිනට උපන්දින යෙදුණු උපාලි සුබසිංහ ස්වාමිපුරුෂයාට ජනවාරි මාස 8 වෙනි දිනට උපන්දින යෙදුණ අබ්දල්ලා කල්පාගේ වැඩිමහල් පුතුණුවන්ටත් අප්‍රේල් මාස 25 වෙනි දිනට උපන්දින යෙදුණ පී.එච්. චින්ත සංජීව පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සහෝදර සහෝදරියන්ට පවුලේ හිත මිතුරන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහිමි රැකවරණ සැලසේවා ගේ මේ පින් උතුම් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම පොල්ලත්තේ ඥාන දර්ශන පින්වත් ස්වාමීපාදයන් වහන්සේට මේ පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස් කළ උදාාර පිණි පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පින් අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සිව්පසයෙන් උපකාර කරන සියලු දෙනාටමත් කුඩා කල සිට උපකාර කළා වූ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. රට ලෝක වාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. රට තුළ පැවතින මේ ව්‍යසනකාරී තත්ත්වයන් ඉක්මනින්ම සමනය කරන්නට තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයට ආසන්නව දේශනා කොට වදාළ මහා සුදස්සන සූත්‍ර ධර්ම දේශනාව ඔස්සේ අද දවසේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සම්බුදු සිතක ආශ්‍රය සදාම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණ විශේෂයෙන් මාර්තු මාස 2 වෙනි දිනට උපන්දිනයේ යෙදුණ පී.එච්. පියසීලී පින්වන්ත මහත්මියට ජනවාරි මාස 12 වෙනි දිනට උපන්දිනයේ යෙදුණ උපාලි සුබසිංහ පින්වන්ත ස්වාමි පුරුෂයාට ජනවාරි මාස 8 වෙනි දිනට උපන්දිනයේ යෙදුණ අබ්දල්ලා කල්පාගේ පින්වන්ත වැඩිමහල් පුතුණුවන්ට අප්‍රේල් මාස 25 වෙනි දිනට උපන්දිනයේ යෙදුණ පී.එච්. චින්ත සංජීව පින්වන්ත පුතුණුවන්ට ආදි වශයෙන් සියලු දෙනාගේම උපන්දින නිමැති කරගෙන නිදුක් නිරෝගී සුවපත් භාවය සහ සෙත් පැතීමේ අරමුණ ඇතිව කොස්ගොඩපත්ත කපුවත්ත දෙනිපිටිය වැලිගම යන ලිපිණේ පදිංචි පින්වත් පී.එච්. පියසීලී මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ පින්වන්ත මහත්මිය ප්‍රධාන හැම දෙනාමත් පින්වන්ත ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් මේ අසිරිමත් ත්‍රිමංගල්‍යයේ යෙදුන පින්වන්ත වෙසක් සමයේ ජාතියේ සිට තුනුරුවන උදෙසා මුදුන්පත් වේවා. දමණයට සංයමයට හදවත නැඹුරු කරගන්න සියලු දෙනාට ප්‍රඥාව පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.